සාදු කියන හැමදෙනා. නවරහදී බුදු ගුණ මෙනෙහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සාදු සාදු. බුදුරජාණන් වහන්සේ මේ ඇත්තු දන්නෝ අර සුරාසුර යුද්ධ අවස්ථාවේදී දෙවිවරු විවිධ දෙවිවරුන්ගේ දජය සිහිපත් කරනෝ තමන්ගේ බය නැති වෙන්න. භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එසේ සිහිපත් කිරීමෙන් බය නැති වෙන්නේ නැtei. ඒ මොකද මේ හැම දෙනාම රාග දේශ මෝහ වලින් යුක්තය. බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සිහි කරනවා නම් ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා නම් අන්න ඒ තැනැත්තාට ආරක්ෂාව බය තැති ගැනීම නැති වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ධර්මය, ඒ වගේම ආර්ය මහා සංඝරත්නය ඒ මොකද මහණෙනි වීත රාගී වීත දෝසී වීත මෝහී යුක්ත පිරිසක් නිසා රාග දේශ මෝහ නැති කරවූ පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයත් සංඝයත් සිහිපත් කිරීමෙන් බය භයංවා චම්බිතත්තංවා බය තැති ගැනීම ලෝමහංසෝවා ලොමුඩහ ගැනීම නැති වෙනවයි කියලා උන්වහන්සේ දජග්ග සූත්‍රයේදී දේශනා කළා. ඒ වගේම පින්වත්නි අපි මතක තියාගන්න ඕන මේ කාලය තුලදී විශේෂයෙන් අපේ ජීවිතේ තෙරුවන්ගේ ආශිර්වාදය තමයි මුල්ම ආශිර්වාදය.
ඒ නිසා විශේෂයෙන් සියලු දෙනාම මෛත්‍රී භාවනාව සුළු වේලාවක් හරි වඩලා ඊළඟට රතන සූත්‍රයේ දේශනා කිරීමෙන් තමන්ට තියෙන උපද්‍රව, බාහිර උපද්‍රව සියල්ලක්ම සංසිඳවන්නට ඒකාන්ත කොටම හැකි වෙන බව තේරුම් ගන්න ඕන. කිසි වෙනසක් නැතුව ඒකාන්ත කොටම ආරක්ෂාව සැලසෙන බව තේරුම් ගන්න ඕන. මෛත්‍රී භාවනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්තංවා අව්‍යාවුද වලින්, විස වලින්, ගිනි වලින් ලැබෙන යම්කිසි උපද්‍රවයක් තියෙනවා නම් ඒ වස විස ආයුධ ගිනි ආදී දේවල් වලින් ඇති වෙන විපත්ති සම්පූර්ණයෙන්ම නැති වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ උගන්වපු දෙයක් වරදින්නේ කිසිවිටකවත් වරදින්න විදියක් නැහැ. ඒ නිසා හැමදෙනාම මෛත්‍රී භාවනාව අනිත් භාවනා කරන අතරට මෛත්‍රී භාවනාව සිද්ධ කළා රතන සූත්‍රයේ දිනපතාම සජ්ජහායනා කරන්න ඕන. ඒ වගේම තෙරුවන් ගුණ සිහිපත් කරන්න ඕන. ඒ තෙරුවන් ගුණ සිහිපත් කිරීමෙන් රතන සූත්‍රයේ සජ්ජහායනා කිරීමෙන් මෛත්‍රී භාවනා වැඩිමෙන් අපිට බුද්ධ ශ්‍රාවකයන්ට සම්පූර්ණම ආරක්ෂාව සැලසෙන ආකාරය දැන් දේශනා කළා තියෙනවා. ඒ වගේම කන්ද පරිත්තේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් සර්පාදී සත්වයන්ට විරූපක්කේ හිමේ මෙත්තං ඒරාපතේ හිමේ චබ්බ්‍යාපුත්තේ හිමේ මෙත්තං කන්නා මේ සරපු කුල හතරටම මෛත්‍රී කිරීමෙන් ඒ සර්පයන්ගෙන් ඇතිවෙන උපද්‍රව සියල්ලක්ම සංසිඳවලා කටයුතු කරන්නට හැකියාව ලැබෙනවයි කියන එක අර නායක උදෂ්ඨකර ස්වාමීන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක අපේ අත්දැකීමෙන්ම පින්වත්නි ජීවිතයේ තියෙනවා පරිහරණය කිරීමෙන්ම. ඒ නිසා ඒ කඳ පිරිත එතනත් පෙන්වන්නේ මෛත්‍රියමයි. ඒ වගේම ලෝක සත්වයා කෙරෙහි දක්වන මෛත්‍රී සහගත චේතනාවන් නිසා මෛත්‍රී විමුක්තිය නිසා කරුණු 11ක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම රතන සූත්‍රයේ තෙරුවන්ගේ ගුණ සම්පූර්ණයෙන්ම දේශනා කරපු සූත්‍රයක් නිසා රතන සූත්‍රයේ නිරන්තර සජ්ජහායනා කිරීම, දිනපතා සජ්ජහායනා කිරීම, කාල විපත්ති, කරදර, දුක්, කම්කටොළු තියෙන කාලවලදී ශ්‍රාවකයන්ට තියෙන එකම ආරක්ෂාව හැටියට සලකන්න ඕන. ඒ අරුණු කොට පින්වත්නි අපිට මරණය කියන එක කල් දාන්න බෑ. මරණය කියන එක අපිට ලැබෙන යම් වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවේදී ඒක ලැබෙනවා. ඒක කල් දාන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඊළඟට අනවශ්‍ය මානසික බීතියක් ඇති කර ගන්නටත් උවමනා කරන්නේ නෑ. අපේ දෛනික වැඩ හොඳින් සංසුන් සිද්ධ කිරීම තමයි විශේෂයෙන් කරන්න ඕන. අපේ අර මෛත්‍රියත් කරණීය සූත්‍රයත් ඒවා භාවිත කරන ගමන්ම තමන්ගේ කටයුතු දෛනිකව සිද්ධ කිරීමයි. අපි දකින විදියට මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන, අපරාධ, දුරාචාර බහුල වීම නිසා අමනුෂ්‍ය බලවේගයන් දැන් එන්නම වැඩි වෙලා තියෙනවා.
ඒ අමනුෂ්‍ය බලවේග වැඩි වෙනකොට යම්කිසි සත්පුරුෂ බලවේගයක් තියෙනවා නම් ඒක අඩු වෙලා තියෙනවා මිනිස්සුયો ඒ පැත්තට අඩු නිසා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බෞද්ධයෝ හැටියට ඊට වඩා අපිට උතුම් ධර්මයක් තියෙනවා. ඒ උතුම් ධර්මය තුල ඉඳගෙන අර අමනුෂ්‍ය බලවේග කිතරම් මැඩි වුණත් අපි තුල තියෙන ඒ ශක්තිය, ගුණධර්ම වල ශක්තිය දියුණු කරන්නට හැම මොහොතකම උත්සාහ ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා අනුව සමහර යක්ෂීන්, ප්‍රේතීන්, අමනුෂ්‍යයන් විසින් දැහැගන්න හදන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම නිසා, ධර්මයේ සිහිපත් කිරීම නිසා ඒ සියල්ලක්ම සංසිඳලා තියෙන නිසා මනස ශක්තිමත් වීම ඊටාම වැදගත්. ඒ වගේම අපි කල්පනා කළ යුතුයි කිසි විටකවත් මරණය කල් දාන්න බෑ. අපි වයසට යන එක කල් දාන්න බෑ. ඒ විතා වේගයෙන් සිද්ධ වෙනෝ. ඒ ගැඹුරු දර්ශනය අපිට අපේ බුදුරජාණන් වහන්සේ ඊටා හොඳට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි පරිපූර්ණ පිරිසක්, අංග සම්පූර්ණ පරිපූර්ණ පිරිසක් කියලා කියන්නේ පරිපූර්ණ අංග සම්පූර්ණ දේශනාවක් ඉගෙන ගත්ත පිරිසක් හැටියට හුඟක්ම සංසුන් වෙන්න ඕන. ආධ්‍යාත්මික වශයෙන් ඒ ශක්තිය වැඩි කර ගන්න ඕන. ඒකට උවමනා කරන බලය මෛත්‍රී භාවනා, රතන සූත්‍ර ආදී තෙරුවන් ඇතුළත් වෙන දේ වැඩි වැඩියෙන් පරිහරණය කරන්න ඕන. අපේ දෛනික වැඩ කරන්න ඕන. අපේ දූ දරුවන්ට පවා ඒවා කියලා දෙන්න ඕන. එතකොට අපිට මේ කටයුතු හොඳින් සිද්ධ කර ගන්නට හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ගෝසිතාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ උදේනි රජතුමාගේ අග්‍ර මහේෂිකාව සාමාවති බිසව ප්‍රමුඛ කොට ඇති 500ක් කාන්තාවන් උදේන රජතුමා උයන් කෙලියට ගිය අවස්ථාවේදී මාලිගාවේ ඇතුළටම දාලා ගිනි තිබ්බා. මාගන්ධියා දේවිය විසින්. ඒ මොකද සාමාවති ඇතුළු පිරිස ඒ 500ක් කාන්තාවෝ තෙරුවන් කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවෙන් කටයුතු කරව පිරිසක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබිච්ච වෛරය නිසා මාගන්ධිය තුල බුදුරජාණන් වහන්සේට සමීප වෙච්ච හැම කෙනෙකුගෙන්ම පලිගන්ට කටයුතු කිරීම නිසා තමයි සාමාවති බිසවුන් ඇතුළු කොට ඇති 500ක් මාලිගාව ඇතුළට දාලා නිවටුන් ලවා ගිනි තවන්ට හේතු වුණේ. ඒ කතාව බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේට දැනගන්නට ලැබිලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා, මහණෙනි මේ සාමාවති බිසවුන් ඇතුළු කාන්තා පිරිස ප්‍රමාද වූවන් නොවේ. මේ පිරිස අතර සෝතාපන්න ඵලයටපත් වෙච්ච අය, සකු르දාගාමි ඵලයටපත් වෙච්ච අය, අනාගාමි ඵලයටපත් වෙච්ච අය තමයි මේ 500 තුල හිටියේ, වෙනත් කෙනෙක් නැත. ඒ නිසා ඒ ඇත්තන්ට බියක් හෝ දුකක් හෝ පීඩාවක් හෝ ඇති නොවෙච්ච පිරිසක් අර මරණය ඇති කළ පිරිස මරණයටපත් වුණා මිසක් මරුණා කියන පිරිස නොමල පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කළා. ඒ මොකද ඒ පිරිස නිතරම බණ අහලා සමහර ඇත්තන් සෝතාපන්න ඵලයේ පිහිටලා හිටියා. සමහර ඇත්තන්
සකු르දාගාමි ඵලයේ පිහිටලා හිටියා. සමහර ඇත්තන් අනාගාමි ඵලයේ පිහිටියා. එතකොට බුදුරජාණන් වහන්සේසේ ප්‍රශංසා කළා භික්ෂුන් වහන්සේ ඉදිරියේ උදානයක් ප්‍රකාශ කළා. උදානයක් කියලා කියන්නේ පින්වත්නි බොහෝම නිරාමිස ප්‍රීතියකින් ඇති කරගන්නා වූ දෙයක්. ඒ උදාන කියන ඒවා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාට එහෙම නැත්නම් රහතුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට මිස ලෝකේ වෙනත් රාග දේශ මොහ තියෙන නැත්තන්ට උදාන ප්‍රකාශ කරන්නට බෑ. අපේ බුදුරජාණන් වහන්සේ තමයි පළමුවෙන්ම උදානයක් ප්‍රකාශ කළේ අනේක ಜಾති සංසාරං කියන ගාථා. ඒ උදානය මේ වෙසක් මාසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකේ පළවෙනි උදානයක තමයි. එතකොට මේ අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේ උදානයක් දේශනා කළා. මෝහ බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති. මේ ලෝකේ තියෙන බැඳීම් ඔක්කොම අවිද්‍යාව හා සම්බන්ධයි. අවිද්‍යාව හා බැඳිලා තියෙන්නේ මේ ලෝකේ තියෙන සම්බන්ධ හැම එකක්ම. කාම ලෝකේ තියෙන සම්බන්ධත් ඔක්කොම රූප ලෝකයේ තියෙන අරූප ලෝකයේ තියෙන මේ ලෝකවල තියෙන සම්බන්ධය බැඳීම මෝහ බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති. බබ්බ කියන්නේ Tamanට සුදුසුයි කියලා හිතනවා. ඒ ඇසට අරමුණු වන රූප, කනට අරමුණු වන රූප, නහයට අරමුණු වන රූප, දිවට අරමුණු වන රූප, ඒ වගේම මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතනයන්ට අරමුණු වන රූප බබ්බ රූප හැටියට සලකනවා. ඒ කියන්නේ ඒවා රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් ගන්නේ අර බබ්බ රූපතාවය නිසා. ඒ මොකද මේ ලෝකයේ තියෙන බැඳීම මෝහ බන්ධනෝ ලෝකෝ අවිද්‍යාව හා බැඳලා තියෙන දෙයක්. අඳුරේ බැඳගෙන ඉන්න බැඳීමක්. පවුලක් වුණත්, සමාජයක් වුණත්, අමුදරුවන්, දූදරුවන්, ඥාති මිත්‍රාදීන්, ඒ හැම දෙනා තුළම තියෙන බැඳීම අවිද්‍යාවත් එක්ක තියෙන දෙයක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පේනවා මේ බබ්බ කියන වචනය පින්වත්නි බබ්බ අබබ්බ කියන වචන දෙකම ධර්මයේ තියෙනවා. අබබ්බතෝ දිට්ඨ පදස්ස උත්තා චචා බිඨානානි අබබ්බෝ කාතුම්. බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කරන මේ වචනේ මේ විදිහට චචා බිඨානානි අබබ්බෝ කාතුම්. එතන කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටික ධර්ම ඇතුළු මේ ආනන්තරීය පාප කර්ම කිසි විටකවත් එයා සිදු කිරීමට සුදුසු නොවේ කියන එකයි. අබබ්බෝ කියන්නේ සුදුසු නොවේ කියන එකයි. චතුවපායේහි ච විප්පමුත්තෝ චචාබිඨානානි අබබ්බෝකා. ඒකට කරුණු දෙකක් කියනවා. සතර අපායට යන්න සුදුසුත් නැහැ. මිත්‍යා දෘෂ්ටිය ඇතුළු කොට ඇති ආනන්තරීය පාප කර්ම සිද්ධ කරන්න සුදුසු නැහැ. කවුද?
මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච එක්කෙනා. එහෙම කියනවා නම් කවුරු හරි මේ ආනන්තරී පාප කර්මයක් කළා කියලා ඒක බොරුවක් වෙනවා. එහෙම එකක් කරන්න බෑ සෝතාපන්න වෙච්ච. ඒ වගේම සතර පායට යන්නේ නැහැ. අබබ්බතු. එතන මේ බබ්බ අබබ්බ කියන එක නුසුදුයි සුදුසුයි කියන තේරුම යටතේ ඉදලා තියෙන. නමුත් මේ බබ්බා බබ්බතාවය කියන එක ගැඹුරු අදහසක් තියෙන පින්වත්නි ධර්මයේ. බබ්බ බබ්බතාවය කියන්නේ බබ්බතාවය කියලා කියන්නේ මේ ජීවිතයේදීම ඒ ඇත්තා මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කෙනෙක් කියන එකයි. බබ්බතාවයෙන් යුක්තයි. එහෙම එක බුදුරජාණන් වහන්සේට පේනවා ඒ මේ ජීවිතයේදීම තමා තුළ තියෙන නැඹුරුතාවය අධිමුක්තිතාවය ඒ සියල්ලම විමසා පරීක්ෂා කරලා බලනකොට බබ්බාතාවයෙන් යුක්තයි. ඒ තැනත්තා ඒකාන්ත කොට මේ ජීවිතේ මාර්ගඵලයකට පත් වෙනවා කියන අදහස. අබබ්බෝ කියලා අනිත් පැත්තෙන් කියන්නේ ඒ ඇත්තා කතරම් උත්සාහ කළත් මාර්ගඵලයකට එන්න බෑ. ඒ නැඹුරුතාවයක්, ඒ අදිමුක්තියක් ඒ තනත්තා තුළ දියුණු වෙලා නැහැ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ධර්මයේදී පෙන්නලා තියෙනවා. එතකොට මේ බබ්බ අබම්බතාවය පිළිබඳ පින්වත්නි කිසියම් ශ්‍රාවකයෙකුට තරමක වැටහීමක් ලබා ගත්තත් පූර්ණ වැටහීමක් ලබා ගන්නට බෑ. මොකද බුදුරජාණන් වහන්සේ තමයි ඒ ආසයානුස ඥානය දන්නා බුදුරජාණන් වහන්සේ තමයි මේ තැනත්තා බබ්බතාවයෙන් යුක්තද අබබ්බතාවයෙන් යුක්තද කියන කාරණේ ප්‍රකාශ අරමුණු කරගෙන අනුශාසනා කරන්න. දැන් සුප්පබුද්ධ කුට්ටි පැමිණියාම බුදුරජාණන් වහන්සේ දන්නෝ මේ අධිමුක්තිය නැඹුරුතාවයේ සියල්ලක්ම සම්බන්ධ වෙච්ච බබ්බතාවයෙන් යුක්ත කෙනෙක් ජීවිතේ සෝතාපන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ සෝතාපන්න වෙන තැනත්තාට ඉඳුරා දේශනාවක් නෙවෙයි අනුපූරක ප්‍රතිපදාවක් හැටියට දේශනා කරන්න ඕන. ඒ නිසා තමයි අර දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං කාමයන්ගේ ආදීනව කතා, ඒවා අතහැරීමේ කතා, නෙක්ඛම්ම කතා, නෙක්ඛම්ම ආනිසංස කතා, ඒ සියල්ලක්ම දේශනා කරමින් ක්‍රමයෙන් පඩිපෙළක් නැගගෙන එනවා වගේ ක්‍රමානුකූලව හිත සකස් කළා ඒ ඇත්තගේ නීවරණ යටපත් වුණාට පස්සේ සිත කර්මන්නේ වුණාම අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දුක මොකද්ද කියලා දේශනා කළා. ඒ දුක මොකද්ද කියලා දේශනා කරනකොට මේ මෝහ බන්ධනෝ ලෝකෝ මේ අවිද්‍යාව තමයි දුකේ කියලා පෙන්වන්න තියෙන්නේ. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැනගන්න බැරි තාක් කල්ම දුක තියෙනවා. දුක මොකද්ද කියලා දේශනා කළා. ඒ දුක මොකද්ද කියන එක දන්නේ නැත්නම් අන්න දුක හැදෙනවා. ඒ තණ්හාව මුල් කරගෙන ඒ ධර්මයන්ට තණ්හා සාගසිතින් ඇලීම නිසාය කියන එක චන්දරාගාදී ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට ඒ දුක නැති කිරීමට චන්දරාගයේ යම් අවස්ථාවක නැති කරනවා නම් තමා තුළ ඇති වෙන අදර ප්‍රඥාව දියුණු වීම ගැන බුදුරජාණන් ඊළඟට ඒ සඳහා ආර්ය ශ්‍රාංක මාර්ගයේ මේ සාමුක්ඛංශික දේශනාව හෙවත් චතුරාර්ය සත්‍ය
දේශනා කරනවා. දේශනා කළාම අර බබ්බතාවයෙන් යුක්ත තැනැත්තා සෝතාපන්න ඵලය හෝ සකු르දාගාමි අනාගාමි ඵලය හෝ පිහිටනවා. එතකොට මේ අවස්ථාව අපමණ තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ මෝහ බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝව දිස්සති. අවිද්‍යාවෙන් බැඳුණු මේ පිරිස අරමුණු වන රූපයන් හරිය සුදුසුය ගැළපෙනවා කියලා මෙනෙහි කරමින් ඒවාම බදාගෙන ඒක තමයි ලෝකය කියලා හිතාගෙන කටයුතු කරනවා. අන්න ඒකයි ප්‍රකාශ කළේ. අපිට ඇසට පේන දේ හරිය කියලා අපි තීරණයකට බහිනවා. තීරණ පරිඥාය. තීරණයකට බහිනවා. කනට අරමුණු වෙන දේ හරිය කියලා තීරණයකට බහිනවා. ස්පර්ශයට අරමුණු වන එක දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු කියන එකමයි ඔය තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි එදා දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු කියන එකම මංගල කාරණා හැටියට ලෝකේ ප්‍රකාශ වුණේ. දකින්න දේවල්. එතකොට ඒ දකින්න දේ තුලම අනිත් පැත්ත තියෙනවා. සුබ දේ කියලා දකිනවා. ඊට පස්සේ අනිත් පැත්තක් තියෙනවා. නමුත් මේ පැත්ත ගැන කල්පනා කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාවෙන් බැඳිච්ච ලෝකයා බබ්බ රූපෝ දිස්සති. මේවා හරිය හොඳයි කියලා විපරීත දෘෂ්ටියක් ගන්නවා. වැරදි අදහසක් ගන්නවා. වැරදි මඤ්ඤණාවක් ගන්නවා. ඒ තුල පිහිටනවා. ඒ තුල කල්පනා කරනවා. ඒ තුල මෙනෙහි කරනවා. අනුවිතර්කේති ඊට අනුව නැවත නැවත මෙනෙහි කරනවා. අපි තුල තියෙන යම්කිසි තරහ, ක්‍රෝධ, වෛර ආදී ධර්ම වුණත් එහෙමයි. ඒවා දිගින් දිගට පවත්තලා යනවා. මොකද අර තීරණයකට බැස්ස නිසා, ස්ථාවරයකට ආපු නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපදි සම්බන්ධනෝ බාලෝ. උපදි කිව්වේ කෙලෙස්. එහෙම නැත්නම් සම්බාධක. කෙලෙස් කිව්වේ රාග, දේශ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා ආදී අවිද්‍යා ආදී ධර්ම වලට කෙලෙස්. ඒ කෙලෙස් උපදි සම්බන්ධනෝ බාලෝ. එතකොට කෙලෙස් ඇසුරක්මයි තියෙන්නේ බාලෝ බාලයාට. බාලයා කියලා කිව්වේ ඉන්ද්‍රිය ඥාණයට කෙටි නමක්. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය ඥාණය තමයි බාල හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේදී පෙන්වලා තියෙන්නේ. ගැඹුරෙන් මෙනෙහි කරනකොට. මොකද අර දිට්ඨ සුත මුත විග්‍රහ කරලා බලනකොටත් ඒක තේරුම් ගන්න පුළුවන්. බාල. එතකොට මේ ඉන්ද්‍රිය ඥාණය තුල තියෙන්නේ උපදි සම්බන්ධනෝ ලෝකේ. කෙලෙස් එක්ක තියෙන සම්බන්ධයක් නේ. ඇහෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, දිවෙන් ගන්න දේවල්, ඔක්කොම කෙලෙස් එක්ක තියෙන සම්බන්ධයක්. වෙන සම්බන්ධයක් නෙමෙයි එතනදී. ඒ නිසා තමයි අපි වෙලාවක අඬනෝ, සිනාසෙනෝ ඒ ඔක්කොම කරන්නේ කෙලෙස් නිසා. කෙලෙස් වල පිහිටෙන් තමයි ඒ ඔක්කොම කරන්නේ. සිනාසීම, ඇඬීම ඔක්කොම. තමසා පරිවාරිනෝ. යාගේ පිරිවර හැටියට අඳුර තමයි තියෙන්නේ. තමසා කියන්නේ අඳුර. බාලයාගේ පරිවාරය අන්ධකාරය හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා.
ඒ අන්ධකාරයේ තියෙන තාක්කල් බාලයට ජීවත් වෙන්න පුළුවන්. මොකද තමන්ගේ මිත්‍රයා තමසා පරිවාරිතෝ. අන්ධකාරයමයි තමන්ගේ පිරිවර. අන්ධකාරයටමයි කැමති. එතකොට දැන් අපි මේ කලිනුත් ප්‍රකාශ කළා තියෙනවා ඉන්ද්‍රිය ඥානය තුල පින්වත්නි අපි දැනගන්න දැක ගන්න සියලුම දේවල් අර අඳුරු කාමරයක හැප්පිලා ඒ හැප්පෙන දේවල් ස්පර්ශය කරලා අඳුර ගන්නෝ අන්න ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය ඥාණයෙන් අඳුරගන්නේ හැප්පෙන මේ නාම රූප ලෝකයේ හැප්පෙන දේවල් පටික සම්පස්ස කිව්වේ ඒක හැප්පෙන දේවල් අඳුර ගන්න. ඒ අඳුරගන්නමින් තමයි ඒ අඳුරගත්ත දේවල් තමයි අපි දන්නවා තේරෙනවා කියලා කියන්නේ ඒකට වෙන මොකක්කටවත් නෙමෙයි. එතකොට ඒක තමසා පරිවාරණ අන්ධකාරය වෙච්ච දෙයක්. ඒවට තමයි අපි දන්නවා තේරෙනවා දැනගත්තා. මම තමයි ඔක්කොම දන්නේ මට තමයි තේරෙන්නේ කියන ඔය සියල්ලක්ම තියෙන්නේ එතන. එතකොට දැන් මේ ඉන්ද්‍රිය ඥානය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර ප්‍රභාස්වර ගතිය නිදහස් වෙලා තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං බාහිරව පැමිණිච්ච උපක්ලේශයක් හැටියටයි මේ ඉන්ද්‍රිය ඥානය බුදුරජාණන් වහන්සේ දැක්කේ. අර ප්‍රභාස්වර ගතිය හේවත් සංසුන් ගතිය නැති වෙලා ගියාය. මේ බාලයාගේ පැමිණීම නිසා කියලා ඊතර පෙන්නනවා. උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. එතකොට මේ අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ එහෙම නැත්තම් සූත්‍ර ඇසුරින් කියනවා නම් ඒ මගේ ලෝකය වෙන වෙනම ගත්තොත් මගේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම මේ ඉන්ද්‍රිය ඥාණයට යටත්. ඉන්ද්‍රිය ඥානය හා බැඳලා තියෙන දේවල්. ඊට ඉහළින් මොකක්වත් නැහැ. ඒ ඉන්ද්‍රිය ඥානය අඳුරත් එක්ක තියෙන දෙයක්. අඳුර පිරිවර හැටියට තියෙන දෙයක්. අඳුරෙන් ආලෝකයට ගිය එකක් නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආලෝකය ලබන්න මේ පිරිස සුදුසුයි. ඒ මොකද අඳුරේ වාසය කරන පිරිසක් නිසා ආලෝකය ලබන්න සුදුසුයි. හැබැයි ආලෝකය ලබන්න සුදුසු වුණත් මේ අඳුරේ එල්ලිලා ආලෝකය ලබන්න ක්‍රමයක් ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. මේ අඳුර එල්ලිලා මේ අඳුර අතහරින්න ඕන. ඒ කිව්වේ මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳ. අපි දන්නවා දැනගත්තා කියන දේවල් අතහරින්න ඕනේ. ඒව දැනගත්ත දන්නව නෙවෙයි. එතකොට ඒ දැනගත්ත දන්නව කියන ඒවා පිළිබඳ තීරණයකට බැසපු නිසා තීරණය කළා තියෙන ඒවා ගැන දන්නවා දැනගත්තා කියලා. ඒවා ඔක්කොම විවහාර මාත්‍රේ විතරයි. ඒවා සියල්ලක්ම සම්මුතියක් විතරයි. ඒවායි යථාර්ථයක් නැහැ. එතකොට මේ යථාර්ථයක් දිහා බලනකොට පින්වත්නි පේනවා මේ ඇස ප්‍රත්‍යයෙන් හටගත් එකක් පච්චුප්පන්නයි. ඒ පච්චුප්පන්නව හටගත්තා වූ ඇස ඊටාම වේගෙන් බිඳෙනවා. ඒ නිසා ඇහි මරණය කල් දාන්න බෑ. ඊළඟට බාහිර වර්ණ රූප වලත් එහෙමයි. චක්කු විඥානයේත් එහෙමයි. ඒ එකක්වත් කල් දාන්න බෑ.
නමුත් මේ කල්දාන්ට බැරි මරණය ඇති මරණය ඇසුරු කරන බිඳෙන්නා වූ ඊතා වේගයෙන් බිඳෙන්නා වූ යථාර්ථයක් ඇති මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් ඉන්ද්‍රිය තුල අපි කෙසේ නොමරණ සංකල්පනා තුල වාසය කරන්නට අවිද්‍යාව මුල් කරගත්ත ලෝකයක් ගොඩ නැගුණාද කියන එක තේරුම් ගන්න ඕන. අන්න ඒක තමයි පින්වත්නි තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. ඒ තණ්හාවක් හට ගැනීමත් එක්කම අන්න අපි තුල එවැනි ලෝකයක් ගොඩ නැගෙනවා මේ ඉන්ද්‍රිය තුල ඉන්ද්‍රිය ඥානය තුල. නමුත් මේ වෙන වෙනම ගත්තාම මේ ඉන්ද්‍රිය පච්චුප්පන්නයි මේවා ඊටාම වේගයෙන් බිඳෙනවා මේවයි මරණය කල් දාන්න බෑ. නමුත් මරණය කල් දාන්න බැරි මේ ඉන්ද්‍රිය මාර්ගෙන් ඇති කරගත්තා වූ අවිද්‍යා ආදී ධර්ම මුල් කරගෙන ගොඩ නැගූ මේ විපරීත සංකල්පනාවන් නිසා විපරීත දෘෂ්ටියන් නිසා අපි මරණය කල් දාලා තියෙනවා. ඒක අවිද්‍යාව හා බැඳලා තියෙන දෙයක්. හැබැයි අපි කල් දැම්මට මරණය කල් දාන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ සස්සතිවිය කායති. කායති කියන්නේ හැඟෙනවා. මේ ලෝකෙ ස්ථිරයි කියලා හැඟෙනවා. ඒ හැඟීම නිසා තමයි අර සතුටක් උපදවගෙන යන්නේ හැපි හැපි. මේවත් නැවත නැවත අල්ලන්න නැවත නැවත බදා ගන්නට යන්නේ සස්සතේවිය කායති. එහෙම හැඟෙනවා මේව ස්ථිරයි කියලා. ඒක මිනිස්යන්ට විතරක් නෙවෙයි අනිත් සත්ත්ව ආදී පිරිසටත් එහෙමයි. දිව්‍යාදීන්ටත් එහෙමයි. බ්‍රහ්මාදීන්ටත් එහෙමයි. එහෙම හැඟීමක් තියෙනවා මේව ස්ථිරයි කියලා. ස්ථිර නෑ කියලා වචනෙන් ප්‍රකාශ කළාට ස්ථිරයි කියලා හැඟීමක් තියෙනවා. ඒ හැඟීම තුල තමයි අර හැලහැප්පිලි ඔක්කොම සිද්ධ කරන්නේ. නැත්තම් එහෙම හැලහැප්පෙන්න දෙයක් නැහැ මේකේ. හැලහැප්පෙන්න මොකක්වත් නැහැ. හැලහැප්පිල ලබා ගන්න පුළුවන් දෙයක්වත් නැහැ. පස්සතෝ නත්ති කිං දර්ශනා ප්‍රඥාවෙන් බලන කෙනෙකුට නත්ති කිංචනාති කිසිවක් නැහැ. කිසිවක් නැහැ. විදර්ශනායෙන් බලනකොට ඒ තැන ඇති වෙලා පච්චුප්පන්නව හට අරගෙන ඒ තැන්වල මේවා මේ ධර්ම නිරෝධ වෙනවා. ඒව කිසි කෙනෙකුට අයිති කරගන්න අයිති වෙන්නේ නැහැ. එතකොට මේ ධර්මතාවය අවබෝධ කර ගැනීමයි යථාර්ථය කියලා කියන්නේ. ඒ යථාර්ථය වැහිලා මේ ඉන්ද්‍රිය ඥානයේ යම් අවස්ථාවක මතුවලා තියෙනවා නම් ඒ යථාර්ථයේ වසරන ලද මේ ඉන්ද්‍රිය ඥානය ආගන්තුක ක්ලේශ ධර්මයක්. එහෙම නැත්නම් බාලෙක්. ඒ ක්ලේශ ධර්මයේ තුල ප්‍රඥාව සම්පූර්ණයෙන්ම අඳුර වෙලා වැහිලා තියෙනවා. දැන් දකින්ට හිතන්ට මෙනෙහි කරන්ට අවස්ථාවක් නොවේ. ඒ ඔක්කොම මෙනෙහි කරන්න ගියත් අර මෙනෙහි කිරීම තමයි තියෙන්නේ. එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බය තැති ගැනීම ලොමුඩහ ගැනීම මහණෙනි බාලයා තුලම තියෙන ධර්මයක්.
කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතනින් කිසිම විටකවත් අදහස් කරන්නේ වීරයෙක් වගේ ඉස්සරට ගහ ගන්න යනවායි කියන අදහසක් නෙමෙයි මේ කියන්නේ. බය තැති ගැනීම ලොමුඩ දහ ගැනීම මේ සියල්ලක්ම බාලයා කෙරෙහින් උපදින්නා වූ එකක්. ඇයි ඒ බාලයා තුල රාග දේශ මෝහ තමයි තියෙන්නේ. ඉන්ද්‍රිය ඥානය තුල සස්සතීවිය කායති යම් කල්පනාවකට ඇවිල්ලා තිනවා මේ විස්තරයි කියලා. තමන්ම හදාගත්ත දේවල්. තමන්ම මැවූ දේවල්. තමන්ම හැදූ තමන්ම මැවූ දේවල් හිතනවා මේ ලෝකේ තියෙන දේවල් කියලා. ඒ තියෙන දේවල් නෙවෙයි තමන්ම හැදූ තමන්ම මැවූ දේවල් කියන එක අවබෝධ කරගන්න තරම් විවේක බුද්ධියක් කෙනෙකුට ලැබෙන්නේ නැහැ එතන. නැති වුණාම තමන්ම හැදූ තමන්ම මැවූ දේවල් මේ ලෝකේ ඇති දේවල් හැටියට සලකනවා. කල්පනා කරනවා. ඒව නිසා අරගල ඇති කරගන්නවා. ඒ අරගල නිසා බය ලොමුඩ ගැනීම ඇති කරගන්නවා. එතකොට මේකේ අවසානයක් ඇති වෙන්නේ ඒ පැත්තෙන් ගියොත් අවසානයක් ලබන්න ඕන නම් මේ වෙච්ච දේ අපි තේරුම් ගන්න ඕන බින්වත්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උදානයේදී ඊතා මිහිරි ගැඹුරු ගාම්භීර ධර්මයක් උන්වහන්සේ උදානයක් හැටියට දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ සියල්ලංගෙම නිදහස් වෙච්ච කෙනෙක් හැටියට. එතකොට දැන් උන්වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකයෝ කලබලුනේ නැහැ මේ මහා ශ්‍රද්ධාවන්ත මේ සාමාවති බිසවුන් වහන්සේ ඇතුළු මේ 500ක් මාර්ගඵල වලටපත් වෙච්ච දන් දෙන විහාර හදන තිරුවන් කිරී මහා ශ්‍රද්ධාවක් තියෙන මේ පිරිස මෙහෙම වුණා කියලා ඒ විදිහ කම්පාවක් නෙවෙයි ඇති උනේ. උදාහරණයක් ප්‍රකාශ කළේ. එය නොමල පිරිසක් හැටියට දේශනා. දිනූ පිරිසක් හැටියට දේශනා කළා. ඒක ලෝකයේ දන්නේ නැහැ. ලෝකයාට එහෙම උගන්වන්නට යන්නත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒක දැනගෙන හිටියා. ඒ නිසා තමයි උන්වහන්සේලා උදාහරණයක් ප්‍රකාශ කළේ. ඒ සාමාවතී බිසවුන් වහන්සේ ඇතුළු පිරිසත් තමන් දැනගෙන හිටියා. තමන් තේරුම් අරගෙන හිටියා. එතකොට අපි දිනුවා කියලා හිතන තැන දිනීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මාගන්ධයේ දිනුවා කියලා හිතනවා නම් ඒක දිනීමක් හැටියට නෙමෙයි. මහා දුක්ඛ දෝමනස්සයෙන් මහා සංසාර දුක් විපාක කටුක විපාක ලැබමින් බොහෝ තැවුල් ඇති කරමින් සසර බොහෝ කාලයක් දුක් විඳිමින් වාසය කරන්නට ලැබුණු ඵලයක් හැටියට බුදුරජාන් වහන්සේ නමුත් දිනුවා කියලා ප්‍රකාශ කරන්නේ. අපේ ජීවිත කතාව බොහොම සුවල්පයි පින්වත්නි. ඒ ස්වල්ප ජීවිත කතාවේ තුලදී අපිට හැකියාව ලැබෙන්න ඕන මේ සත්‍ය තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙම නැති වුණොත් සමහර විට අර කියපු දුක්ඛ විපාක, කටුක විපාක අපිට අත්පත් කර ගන්නට සිද්ධ වෙනවා මේ පුංචි ජීවිත කතාව තුලදී බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තේරුම් නොගැනීම නිසා. ඒ නිසා භාවනා කර්මස්ථානවල යෙදෙන කෙනෙකුට හොඳට තේරුම් ගන්නට පුළුවන් විදියට තමයි මේ උදාහරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි තුල තියෙන මේ අවිද්‍යාවත් එක්ක තියෙන සම්බන්ධය නේද
අමුදරු දූදරු ස්වාමි භාර්යා නෑදෑ හිත මිත්‍ර එහෙම නැත්නම් මේ කාම ලෝකේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය හා බැඳලා තියෙන මේ ඔක්කොම මෝහ බන්ධනා ලෝකේ මෝහය නැමැති දැලෙන් තමයි මේ ඔක්කොම බැඳිලා තියෙන්නේ. ඒ නිසා අපි මේක තුල කොච්චර දුක්ඛ දෝමනස්යන් අපිට විඳින්න සිද්ධ වෙනවද කියලා අපි තේරුම් ගන්න ඕන. මේ මෝහයෙන් එහෙම නැත්නම් අවිද්‍යාවෙන් බැඳුණු බැම්ම නිසා. ඒ අවිද්‍යාවෙන් බැඳුණු නිසා තමයි අන්නේ අවිද්‍යාවෙන් බැඳුණු තැන එයාට බබ්බතාවයක් තියෙනවා. මේ හොඳයි කියලා කොටසක් අල්ල ගන්නවා, මේව නරකයි කියලා කොටසක් අතාරිනෝනේ ඒවත් අල්ල ගන්නවා. හොඳයි කියලාත් අල්ල ගන්නවා, නරකයි කියලාත් අල්ල ගන්නවා. ඉතින් මේ දෙකෙන්ම අල්ල ගැනීම නිසා පින්වත්නි එයාට බබ්බ රූපව දිස්සති. මේ ඔක්කොම බබ්බ රූප බවට පත් වෙනවා. සුදුසුයි කියන තැනට පත් වෙනවා. එතකොට මෙතන රූප කියලා කිව්වේ පින්වත්නි සිතට අරමුණු වන ආකාරයයි. ඒ සිතට අරමුණු වන ආකාරයට තමයි රූප කියන වචනේ පෙන්වන්නේ. නැත්තම් රූප කියලා જાතියක් නැහැ. සිතට අරමුණු වන විදිය ක්‍රමයේ අනුව තමයි ඒක රූප කියන වචنين පෙන්වලා තියෙන්නේ. එතකොට මේ සිතට අරමුණු වන ආකාරයේ අනුව සිත කලින් තියෙනවත් රූප කලින් තියෙනවත් නෙවෙයි. එතකොට මේ ඉස්පහු නැතුව සිත මේ අරමුණට අනුව සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ අර බබ්බ රූපෝ දිස්සති මේක සුදුසුයි කියන තැන ඉඳලා සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ මේ දුක්ඛස්කන්ධය උපදින විදියට. මේ දුක්ඛස්කන්ධය අතහරින විදියට නෙමෙයි දුක්ඛස්කන්ධය උපදින විදියට. අවිද්‍යාව අනුව සංඛාර අනුව විඥාන අනුව නාම රූප අනුව සලආයතන අනුව ස්පර්ශ අනුව වේදනා අනුව තණ්හා අනුව උපාදාන අනුව භව අනුව ජාති අනුව ජරා මරණ ආදී වශයෙන් මේ ස්කන්ධ පංචකය උපදින. ඊට අනුව තමයි සකස් වෙන්නේ. ඒ නිසා තමයි රූපගතං කියලා බුදුරජාණන්. ඒක තමන්ට උපදින්නට තැනක් බවට පරිවර්තනය කළා රූපගතං. වේදනාගතං විඳින්න ඕන තැනක් බවට සංඥාගතං සංඥාවන් අල්ල ගන්න. සංකාරගතං සංස්කාර ඇති කරව ගන්න ඌ තැනක් බවට පත් කළා. විඥානගතං දැනගත යුතු දැනගත්තා වූ දෙයක් බවට පත් කරගන්න. කියන මේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධය බබ්බ රූපව දිස්සති. මේ ඉන්ද්‍රිය පහට උපදින රූප ශබ්ද ආදී ගන්ධ රස අරමුණු අනුව සකස් වෙනවා. ඒක බබ්බ රූප හැටියට සැලකීම නිසා. නමුත් මේවා එකක්වත් බබ්බ රූප නෙවෙයි. මේවා අපි භවයට ඇදලා දාන. මේවා අපිම මවාගත්තු දේවල්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායන අනුභ්‍යංජනක් ගායි. ඇසට අරමුණු වන්නා වූ මේ සිත සකස් කරන්නා වූ යම් රූපයක් තියෙනවා නම් ඒ රූපය ගන්න එපා කියලා දේශනා. අනුභ්‍යංජන වශයෙන් ගන්න එපා කියලා. ශබ්ද රූපත් එහෙමයි, ගන්ධ රූපත් එහෙමයි.
ඒ විදිහට එපා කිව්වේ ඒවා බබ්බ රූපෝ දිස්සති කියන අදහසින් නෙවෙයි. එතකොට දැන් යම් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචකාම සම්පත්තීන් පිළිබඳ හිතන පංචකාම සම්පත්තීන් ගැන මෙනෙහි කරන ඒ ගැනම කතා කරන කෙනෙකුට මේ ඉන්ද්‍රිය පහ පිනවන යම් යම් ධර්ම ලැබුණම ඒක Tamanට සුසුයි කියලා හිතනවා. එතකොට ඒක මැවීමක් හැට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජාතක පොතේත් ඒක සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ තමන්ගේ අරමුණ කරා ගමන් කරන්නට බෑ අර මැවීම නිසා. තමන්ට මේකෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිදහස් වෙන්නේ නැතුව මරණය හා බැඳෙනවයි කියලායි බුදුරජාණන් වහන්සේ එතන දේශනා කළා තියෙන ජාතක පොතෙත් එහෙම දේශනා කළා තියෙනවා. පංච ගරුක ජාතකේ සඳහන් වෙන්නේ අන්න ඒක. ජාතක පොත අරගෙන බලන්න පංච ගරුක කියලා ජාතකයක් තියෙනවා. ඒ ජාතක පොතේ බෝධිසත්වයෝ යම්කිසි නුවරක් සඳහා ගමන් කරනකොට අර පිරිවර වශයෙන් යන පිරිවර පස් දෙනා එක්කෙනෙක් රූප වලට කැමති, තව කෙනෙක් ශබ්ද වලට කැමති, තව කෙනෙක් ගන්ධ වලට කැමති, මේ විදිහට මේ පස් දෙනා කැමති. ඒ කැමති දේ උපදිනකොට ඒ පස් දෙනා ඒ තැන්වල නතර වෙනෝ, ප්‍රමාද වෙනෝ, ඒහා බැඳෙනෝ. බෝධිසත්වයන් වහන්සේ මේක දන්නවා. බෝධිසත්වයන් වහන්සේ එතන ඉන්නේ බෝධිසත්වය අරමුණු කරා යනවා. මේ ඉන්ද්‍රිය පහ ගැනයි කිව්වේ. මේ ඉන්ද්‍රිය ඥානය තෙක්ක වාසය කිරීමෙන් තමන්ගේ අරමුණු කරා යන්න බෑ කියන එකයි පංචකරුක සූත්‍රය. ඒක මං වක් ඉස්සර කලින් දේශනා කරලා තියෙනවා. දැනුත් මතක් කළා. ඒව මතකයට එන්න ඕන බණ කියනකොට හැම දෙයක්ම බුදු දේශනාය බුදුරජාණන් වහන්සේ පෙන්නපු උදාහරණත් එක්ක. එතකොට මේ ලෝකේ මනසේම මැවෙන මේ රූප ශබ්ද ගන්ධ ආදී මේ කාමයන් මනසේම මැවෙන දෙයක්. මනසේම මවා ගන්න දෙයක්. මනසේම උපදින දෙයක්. ඒවා තමන් ඒ බබ්බ රූප හැටියට දකිනවා. ඒවා සුසු දේවල් හැටියට. ඒවයි වාසය කළ යුතු දේවල් හැටියට. එතකොට පේනවා දැන් තමන් භාවනා මානසිකාරයෙන් යුක්තව මෙනෙහි කරන කෙනෙකුට කොපමණ ප්‍රදේශයක් මෙනෙහි කරන්න පුළුවන්ද? ධර්ම මානසිකාරයයි මේ උපදවන්න ඕන. ඒ ධර්ම මානසිකාරය යෝනිසෝ මානසිකාරයෙන්ම ඒ උපදින තැනින්ම තේරුම් ගන්න ඕන. මේ උපදින තැන ඕක තමයි. උපදී නරස්ස නන්දන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අසුෘතවත් පුතුජනයා සතුටු වෙන්නේ කෙලෙස් වලින්මයි. වෙන දෙයකින් සතුටු වෙන්නේ මට පුතෙක් උපන්නා, දුවෙක් උපන්නා, මෙහෙම කළා, මෙහෙම වුණා, ඔක්කොම උපදී හැටියටයි බුදුරජාන් වහන්සේ දේශනා කළා. උපදී නරස්ස නන්දන
මට මෙච්චර තියෙනවා, මෙච්චර ධනය තියෙනවා, මෙච්චර තනතුරු තියෙනවා, මේ දේවල් තියෙනවා, ඒ සේර උපදී. හැටියටයි ධර්මානුකූලව පෙන්නන්නේ. ඒක වෙන විදියකින් බැලුවාම ඒක වෙන විදියක්. ධර්මයට බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයත් එක්ක බැලුවාම ඒ උපදී හැටියටයි උන්වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඒ උපදී වලින් අපි ගැලවෙන්න ඕන නිසා ඒව තුල අර ලෝක විවහාරය තුල පෙන්නන ධාර්මික අධාර්මික බවකුත් පෙන්නලා තියෙනවා. ඒකෙන් ගැලවෙන්න ඕන නිසා. මොකද එච්චර අපිට මේ අවිද්‍යාව තුල කිමිදෙන්න බැරි නිසා ටිකක් හරි එකෙන් ගොඩෙන්න ඕන නිසා ඒක ධාර්මික අධාර්මික දේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ධනය උපදියක් නම් ඒ ධනය පිළිබඳ ධම්මිකේන ලද්දේ ධාර්මිකව ලබන දෙයක් ගැන කතා කළා. සේදා වක්කිත්තේන බාහා බල පරිචිතේන ධම්මිකේන ධම්ම. මනස වේසලහයි කය වේසලහයි තමන්ගේ ශක්තියෙන් ගන්න ධාර්මික ධනයක් ගැනයි කියන්නේ එතන. හැබැයි ඒ ධනය අන්න එතන පොඩ්ඩක් පිරිසුදු කළා. යම් කිසි මේ ලෝක විවහාරයට අනුව. ඒ ධනය ගැනත් අර ස්ථිරසාර වශයෙන් කල්පනා කරන්න බෑ. ඒවත් නැති වෙලා යනවා. එක්ක හොරු ගණීවි. එක්ක ගින්නක් ඇවිල්ලා පිච්චිලෙයි. එක්ක මහා සුනාමියක් වගේ ගම් වතුරක් ඇවිල්ලා නැති වෙලෙයි. එක්කෝ රජ කෙනෙක් ගනි රජවරු පැහැර ගනි ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විදිහට. ඒ ධානය. ඒ නිසා ධනය ගැන එහෙම හිතන්න බෑ. ඒව නැති වෙන්න පුළුවන් මොනවා හරි හේතුවක් නිසා. හැබැයි අපි දන් දුන්නොත් ඒ ධනය යම් කිසි ඉතිරි වීමක් තියෙනවා. හැබැයි ඒ ඉතිරි වීමක් ගැන බුදුරජාණන් වහන්සේ උපදියක් හැට සලකන්ට එපා කියලා තියෙනවා. ඇයි ඒ තණ්හා සාගත සිතින් හිතන්ට එපා කියලා තියෙනවා. ඒ මොකද ඒ ධනය ගැන එහෙම හිතලා නෙමෙයි ඒ ධනය අපි ඒ ධනය සම්බන්ධව කටයුතු කළේ ධන තෘෂ්ණාව නැති කර ගැනීම සඳහායි කියන අදහස. ටිකක් ගැඹුරුයි. එතකොට බුද්ධ දේශනාව තුල පින්වත්නි දරුවන් උපදීන් හැටියට සැලකුවට දරුවන්ට කළ යුතු යුතුකම් පහක් ගැන කළා තියෙනවා. එන දරුවෝ විසින් කළ යුතු යුතුකම්. එතන බන්ධනයක් නෙමෙයි ඇති වෙන්නේ. බන්ධනය තුනී වීමක්. අතහැරීමට පුළුවන් ප්‍රමාණයට තුනී වීමක් සිද්ධ වෙනවා. ඒ යුතුයකම් සහ වගකීම් අතර. වගකීම් හා යුතුයකම් වලින් තව බැඳීමක් ඇති කරන ක්‍රමයක් බුද්ධ ආගමේ උගන්වන්නේ නැහැ. මනස සැහැල්ලු කරන්න ඒව තියෙන්නේ. අපේ මවට අපි හරි විදියට සලකලා තියෙනවා නම් ඒක බැඳීමක් නෙමෙයි. අපේ මනස සැහැල්ලු කර ගැනීමක්, සංසිඳවා ගැනීම. අපේ දරුවන්ට අපි හරි දේ කියලා දීලා තියෙනවා නම්, හරි අධ්‍යාපනය දීලා තියෙනවා නම්, හරි මාර්ගය පෙන්වලා තියෙනවා නම්, සුදුසු වෙලාවේදී ධනය පවර්ලා දීලා තියෙනවා නම්, සුදුසු වෙලාවේදී ආවාහ කරලා දීලා තියෙනවා. ඒක බන්ධනයක් නෙමෙයි ඇති වෙන්නේ. හිත සැහැල්ලු කර ගැනීම. ඒවා සිදු නොවේ නම් හිතේ යම් කිසි තද ගතියක් පවතින. අර දරුවන් කෙරෙහි, ධනය කෙරෙහි, මව්පියන් කෙරෙහි. ඒ සැහැල්ලු බව ඇති වෙන්නේ නැහැ. එතකොට බුද්ධ දේශනාවේ අර උගන්වන මූලික දර්ශනයට කිසි විටකවත් හානි නොවන විදියට තමයි මේවා
සංවිධානය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ওই දේශනා කරපු ලෞකික වගේ පේන කරුණු කෙනෙක් කල්පනා කළොත් මේ ලෞකික ජීවිතය ගැන කියන්නම ආපු එකක් කියලා ඒක වැරදි. මේ දර්ශනයේ තේරුම් ගත්ත එක්කෙනෙකුට ඒක හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ අය මුදවන්ට හිත සැහැල්ලු කරන්න සංසුන් කරන්න ධර්ම මානසිකාරයක් උපදවන්න උවමනා කරන තත්වයකට මනස කුඩනගන්නට කරපු කාරණාය කියන එක පැහැදිලිව ධර්මයේ තියෙනවා. අපිට ඕන මේ බුදුරජාණන් වහන්සේ පෙන්න මේ ගැඹුරු ධර්මයයි. එතකොට මේ අවිද්‍යාවත් එක්ක තියෙන බැඳීම අපි බැඳීමක් හැටියට එහෙම නැත්නම් අපේ සතුටක් හැටියට සැනසීමක් හැටියට සැලකුවත් ඒ බුද්ධ දේශනාවට අනුව ඒක විශාල බන්ධනයක්, ඒක විශාල ගැටලුවක්, ඒක විශාල දුකක්, ඒක ඊටා වෙහෙසකර එකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට පේනවා මේ උදාන පාළියේ උගන්වපු මේ කාරණා එකක් දෙකක් නෙමෙයි උදාන පාළියේ තියෙන බොහෝ දේවල් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කරපුවා. රහතුන් වහන්සේ ඒ අවස්ථාවලදී දේශනා කරපුවා මේ සංසාර දුකින් නිදහස් වෙලා ලැබපු නිවීමක් පිළිබඳ අදහසක් තමයි එතන තියෙන්නේ. එතකොට අපිට මේ ලෝකේ අපි මේ දැන් වුණත් මේ මොහොතේ වුණත් අපිට හිතෙන්න පුළුවන් මේවා තියෙනවා, මේවා ස්ථිරයි ආදී වශයෙන්. ඒක ලෝකේ සනාතනිකව දිගට පවතින ලක්ෂණයක්. සස්ස දිව්‍ය කායත හැංගෙනෝ එහෙම මේවා තියෙනවයි කියලා. ඒ හැංගෙනකොට ඒ හැංගීමත් එක්ක ඉන්නවා. නමුත් අපි මොහොතක් ධර්මානුකූල බැලුවොත් එහෙම දෙයක් ඇත්තේ නැහැ. අපි ඒ සස්සති කායති යම් කිසි හැඟීමක් මේ ස්ථිරයි කියලා යම් දෙයක් හෝ සිද්ධියක් හෝ පුජ්‍යලයක් හෝ පවතිනවයි කියලා යම් හැඟීමක් හට අරගෙන තියෙනවා නම් ඒ පුජ්‍යලය හෝ දේවල් හෝ ඒ සියල්ලක්ම අපි මනසින් සකස් කරපු දේවල්. එහෙම දේවල් මේ ලෝකේ නැහැ. ඒ නිසා තමයි අපේ මනසට පුතුජන මනසී කියලා කියන්නේ. පුතුජන මනසේ හැදෙන දේවල් තියෙනවා. ආර්ය මනසේ සකස් වෙන දේවල් තියෙනවා. පුතුජන මනසේ හැදි වෙන කල්පනා තියෙනවා. ඒවා බාල විතරක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මහා විතර්ක හැටියට දේශනා කළේ අර උසස් ඒවෙන් නිදහස් වෙලා හෝ නිදහස් වීමට උවමනා කරන විදියට යම් කිසි මෙනෙහි කිරීමක් ඇති වෙලා තියෙනවා නම් ඒව මහා විතර්ක හැටියට ඒව පිළිබඳ අපි දේශනා කළා තියෙනවා කලින්. එතකොට දැන් මේ ගාථාව තමා මෙනෙහි කරන්න ඕන ඒකම භාවනා කර්මස්ථානයක්. දැන් ওই හැම සූත්‍රයකම ගාථාවකම උදානයකම වෙනම භාවනා උගන්වනවට දැන් සතිපට්ඨාන අපි භාවනාවක් හැටියට තියාගත්ත එක දේශනාවක් නේ. ඒ බුදුරජාණන් වහන්සේ තෙන්ද කියලා දේශනාවක් කළා. ඥානවන්ත මිනිසයන්ට
ඉතින් ඒක අපි භාවනාවක් කියලා අර අපි කරන භාවනාවත් එක්ක අමුතු අදහසක් ඇති කරගෙන තියෙනවා. නමුත් අර පිරිසට බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා. දේශනා කළා බොහෝ අය මාර්ගඵලවලටපත් වුණා. එතකොට මේ හැම දේශනාවක් මෙහිමයි. ඒ ඕනම දේශනාවක් අපිට ගැඹුරු කර්මස්ථානයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ සඳහාමයි දේශනා කළේ ගැඹුරු කර්මස්ථානය. මොකද අපිට යම් මෙනෙහි කිරීමක් කරනවා නම් එහෙම නැත්නම් යම් සම්මර්ෂණයක් කරනවා නම් මේ මාර්ගයෙන් තමයි අපිට කරන්න තියෙන්නේ කියන අදහස තමයි මේ ගැඹුරු කර්මස්ථානයේ කියන අදහස. එතකොට ඒකෙන් තමයි විහිදිලා යන්නේ. ඒ විහිදලා යනකොට ආලෝකයක් විහිදලා යන්න පුළුවන්. ඒක සිවුම් වෙනකොට. ඒ මොකද පස්සතෝ නත්ති කිංචන කිසිවක් මේවයි නැති නිසා. අකිංචනං අනාදානං කියලා බුදුරජාණන් වහන්සේ මීට කලින් සුත්ත නිපාතේ දේශනා කළා. කිසිවක් නැති කිසිවක් අල්ලගත්තේ නැති. ඒ නිවන ගැන ඒ ආලෝකයක් ගැන දේශනා කළේ. එතකොට පස්සතෝ නත්ති කිංචන නුවණින් දකින කෙනෙකුට මේවයි මොනවත් නැහැ. ඒ තිබුණා කියලා කිව්වේ දුක් ගොඩක්. නැති උනායි කියලා යම් අදහසක් කියනවා නම් ඒ දුකේම නැතිවීමක් කියලා කච්චායන ගොත්ත හාමුදුරන්ට කිව්ව ටිකම තමයි මේකේ තියෙන්නේ. පස්සතෝ නත්ති කිංචන නුවණින් බලනකොට මේ කිසිවක් නැහැ. එතකොට කිසිවක් තිබුණා නම් කිසිවක් නැහැ කියලා යම් කිසි තැනකට ආවනම් ඒ දෙකම එතන තිබුණේ අර තමන් මවාගත්ත ලෝකේ. නමුත් ඒ මවාගත්ත ලෝකේ ඇත්තට පස්සේ ඇත්තටම මේ කිසිවක් නැහැ. ඒ නැත්තේ අර තමන් මවාගත්ත දුක් ගොඩ. වෙන මොකක්වත් නෙවෙයි. අර මෝහ බන්ධනා කියන එකෙන් ආපු එක. උපදි සම්බන්ධනෝ කියන එකෙන් ආපු එක. තමසා පරිවාරණෝ කියන එකෙන් ආපු එක. වෙන මොකක්වත් නැහැ. ඒ ඇවිල්ලා නැවත නැවත මේ චක්‍රය සකස් වුණා. ඇයි? බබ්බ රූපෝ දිස්සති මේවා හරිය කියලා මේව තමයි කියලා ගණිපු නිසා කල්පනා කරපු නිසා නැවත නැවත මේ චක්‍රය ගොඩ නැගුණා. එතකොට මේ ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ එකම තැනක භ්‍රමණය වෙන්නා වූ ධර්මයක්. පිටට යනව නෙමෙයි. අපි හිතනවා මහ විශාල වශයෙන් මේක විහිදිලා යනවායි කියලා. එහෙම විහිදිලා යන තරම් ශක්තියක් මේකට නැහැ. ඒ නිසා තමයි කිව්වේ ඉත්ත භාවඤ්ඤතා භාවං නාති වත්තාන්ති සංසාරං. එතනේ කිව්වත් මෙතනේ කිව්වත් එතෙන්ට ගියාම එයා මෙතනේ කියනවා මෙතෙන්ට ආ මෙතනේ කියන. ඒ කියන්නේ ඒක දුර ළඟ කෙටි දිග ඔක්කොම ප්‍රඥප්ති නිසා ඒ තමන්ට ඕන විදිහට ඒවා තමන්ට ගැළපෙන විදිහට යොදලා තියෙනවා. ඒක පරමාර්ථ නෙවෙයි. පරමාර්ථයන් නම් මට දිග නම් මෙයාට දිග වෙන්න ඕන. මට කොට නම් මෙයාට කොට වෙන්න ඕන. එහෙම උනේ නැහැ. එහෙම වෙලා නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රඥප්ති ලෝකයේ කියන එක ඒ වගේ අපිව මුලා කරන තැනකට මේ ඉන්ද්‍රිය ඥානය හැඩ ගැහිලා තියෙනවා. නිවන ගැන කල්පනා කළොත් මොකද?
නිවන ගැන කල්පනා කළොත් මෙතන ඉඳලා එතෙන්ට දුරද? එතන ඉඳලා මෙතෙන්ට දුරද? එහෙම බලන්න බෑ නිවන ගැන. ඇයි? දුර ළඟ කියන ප්‍රඥප්ති නැති නිසා. එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුරං. එතන දිග කොට ප්‍රඥප්ති නැහැ. ඒ නිසා එතන ඉඳලා මෙතෙන්ට දුරද මෙතන ඉඳලා එතෙන්ට දුරද කියන එක කියන්න බෑ. අපි මේ දුර ළඟ කියන එක එකම චක්‍රයක් තුල ඉත්ත භාවඤ්ඤතා භාව එකම වටවලල්ලක ඉඳගෙන තමයි මේ දුර කෙටි කියලා කියන්නේ. එකම වටවලල්ලක. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධමයි කොතනක් තියෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධ තියෙන අපි කියනවා මේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකෙට දුරයි. දිව්‍ය ලෝකේ ඉඳලා මනුෂ්‍ය ලෝකෙට දුරයි. මනුෂ්‍ය ලෝකේ ඉඳලා බ්‍රහ්ම ලෝකෙට දුරයි ආදී වශයෙන් කියනවා. නමුත් ඉත්ත භාවඤ්ඤතා භාව එකම වටවලලක් තියෙන්නේ. ඒ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය. එතකොට මේ ප්‍රඥා ඒක තමයි යථාර්ථය. නමුත් ඒ යථාර්ථයේ තුල ඉඳගෙන කිසියම් ප්‍රඥප්තියක් විවහාර මාත්‍රයක් පරිහරණය කරන මනසින්ම වගත්ත. ඒක වෙනස් කරන්න පුළුවන්. හැබැයි නිවන ගැන එහෙම ප්‍රකාශ කරන්න බෑ. එතකොට මේ වටවලල්ල සම්පූර්ණයෙන්ම එනං ඉන්ද්‍රිය ඥානය කියලා කියන එක මේ ගැඹුරට විහිදලා යන මොකක්වත් නෙමෙයි. එකම තැන කැරකෙන එකම තැන තියෙන දෙයක්. හැටියට අපි තේරුම් ගන්න ඕන. එතකොට ධර්ම මානසිකාරයක් හැටියට මෙනෙහි කරනකොට Tamanට මේ ගාතාව දැන් පාඩම් ඇති මෙයට. මෝහ බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති. අවිද්‍යාවත් එක්ක තියෙන මේ බැඳීම තුළ මේ හැම දෙයක්ම අපි ඇලීම් ගැටීම් වශයෙන් ගන්නවා. බබ්බ රූපෝ දිස්සති. ඒ නිසා තමයි හැල හැප්පිලි ඇති වෙන්නේ හැමතිස්සේ. ඒකනේ මම කියන්නේ. ලෝභ දේශ මොහ උපදින්නේ නිසා තමයි. ඉන්ද්‍රියට අරමුණු වෙන දේ. උපදී සම්බන්ධ නෝ බාලෝ උපදී සම්බන්ධ නෝ බාලෝ. අපේ යම් සම්බන්ධයක් තියෙනවා නම් සතුටක් තියෙනවා නම් ඒ ඔක්කොම කෙලෙස් එක්ක තියෙන එක. ඒ මොකද අපි බාලයාගේ මැසුර ගත්තු පිරිසක් නිසා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ඥානෙ හේවනේ ඉන්න නිසා. ඉන්ද්‍රිය ඥානෙ හේවන ඇසුරු කරගෙන ඉන්න නිසා. තමසා පරිවාරණෝ වෙන පිරිවරක් අපිට ගෙන්න ගන්න බෑ. අපේ පිරිවර අන්ධකාරයමයි. ආලෝකයේ අපේ පිරිවර නොවේ. ඒ මන්ද අපි බාලයා සමග වාසය කරන්න බෑ. තමසා පරිවාර. සස්සතිවිය කායති අපිට හැඟෙනවා මේවා ස්ථිරයි කියලා. මේවා තියෙනවා කියලා. ඒ නිසා කොහොම අරගල මනසේ උපදිනවා. පස්සතෝ නත්ති කිංචන මේ බලනකොට මේ එකක්වත් එක මොහොතක් අසුර්ස්වනයක් වම් මේව තියෙන්නේ නැහැ. කැඩලා බිඳලා විනාශ වෙලා යනවා. පච්චුප්පන්නව හටගත් දේවල් නිසා. ඒක ධර්ම මානසිකාරය තුල නැවත නැවත ඉපදවීමෙන් ඒ ඇති වෙන්නේ විපස්සනාවයි. විපස්සනාවනහි යම් චන්දරාගය තුනී වෙනවනම් යම් ඇලීමක් බැඳීමක් තියෙනවනම් ඒක තුනී වෙනවනම් අන්නේ විපස්සනාවේ මූලික ලක්ෂණය එතන තියෙනවා. ඒ ඇලීම් බැඳීම් සහ යම් චන්දරාගයකින් හටගත්තා වූ උපදීන් අයින් වෙලා ඉන්නනතුරුව හටගන්නා වූ
දේ කුමක්ද කියලා තේරුම් ගන්නට සෝතාපන්න ඵලයට පච්ච ශ්‍රාවකෙක් බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති වෙලා තියෙන සම්බන්ධය මොකද්ද කියලා. බුද්ධ ශ්‍රාවකයන් පිළිබඳ ඇති වෙච්ච සම්බන්ධය මොකද්ද කියලා. ඒක තා ගැඹුරු එකක්. ඒ ගැඹුරු එක කොපමණද කියනවා නම් පෙර බුදුවරු පිළිබඳ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුම්භකාර අනාගාමී වෙච්ච ශ්‍රාවකයා අග්‍ර ශ්‍රාවකයා ගෙදරට අඳමව්පියන් ඉන්න තැනට ගිහිල්ලා කුම්භකාරයේ අවස්ථාවේ නේ අඳුරේ ඉන්න අන්ධ වෙච්ච දෙමව්පියන්ට සද්දයක් වගේ ඇහිලා වුණාම කවුද කියලා අන මේ කාශ්‍යප බුදුරජාණන් අන්න කාශ්‍යප ඔය කුස්සිය ඇති උයලා බෙදාගෙන යන්නේ අන්න බෙදාගෙන යන බුදුහාමුදුරුවෝ අනාගාමී තමන්ගේ අග්‍ර ශ්‍රාවකයෙක් ගෙදර තමන් කුටිය තෙමෙනවා අය වහලේ තියෙන පිටුරු ටික ගලවගෙන එතකොට ඒ බන්ධනේ අර උපදී එක්ක තියෙන එකක් නෙවෙයි. එකක් නෙවෙයි. ඒක ඉතා ගැඹුරු එකක්. ඒ ගැඹුරු එක ස්පර්ශය කරන තේරුම් ගන්න අපහසු වෙන තාක්කල්ම ඒ ධර්ම මිහිරි නෑ. අනේ බුදුහාමුදුරුවෝ එහෙම බෙදාගෙන ගියාද? බුදුහාමුදුරුවෝ ගෝලිය ඇවිල්ලා මේ වහලේ තියෙන මාන පිදුරු ගලවගෙන ගියාද? ඒක හොඳ නෑනේ සුදුසු නෑනේ. ওই විවිධ දේ මනසට මැවෙන්න පුළුවන්. අර අවබෝධය නැතුව එතෙන්ට ගියාම මේ ප්‍රශ්නේ තියෙනවා. ඊතාසියුම් දෙයක් පින්වත්නි මේ එතකොට අපි හදපු නීති රීති අර ප්‍රඥාප්ති ලෝකයේ තුලම ගොඩනගාගත් දේවල් තුලම තියෙන දෙයක්. නමුත් අවබෝධය තුල ප්‍රඥාප්ති හැටියට තේරුම් ගන්න යථාර්ථය අවබෝධ කර එක්කෙනාට ওই කියපු ප්‍රඥාප්ති ලෝකේ නීති රීති මොන වෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ තමයි අවබෝධය කියන්නේ. සබුද්ධ ශාසනයේ අවුරුදු 20ක්ම ඒ අවබෝධය තුල පැවතුණු බව ධර්මයේ පෙන්වලා තියෙනවා. මොකද අර ප්‍රඥාප්ති ලෝකයෙන් ගන්නා වූ ශික්ෂණ විනය ශික්ෂා පණවන්ට බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ. කොච්චර ගැඹුරුද බාන මේ කිව්ව කියම. සවුන් වහන්සේට ඕන කමතු වුණ මේ නිදහස් සාමය විරාගී හැඟීම අවුරුදු 20ක් මෙහෙම සාසනයේදී තින් උන්වහන්සේ නිසා කිසිවෙකුට නිගමන විවරණ දෙන්නේ නැහැ. දෙන එකම විවරණය මේ ධර්ම විනය මොඳි පවත්වනවා නම් ඒ තාක්කල් රාතුන් පවතින ශාසනය තියෙනවා. චීනිකයි උන්වහන්සේගේ විවරණය. අනිත් එක අපි දුක් නොවිය යුතුයි මේ උතුම් ධර්මය මේ මිනිස්සුන්ට ලැබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ කියන අදහසින් නොතැවිය යුතුයි. ඒ මන්ද එහෙම ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා මේ සද්ධර්මය ලැබෙන්නේ ඊටාම සුළු පිරිසකට. ඒක තමයි මේ ධර්මයේ හැටි. ඒ සුළු පිරිස අරුණුකොට මේ ධර්මයේ ගන්න බෑ. ධර්මයේ ලැබෙන්නේ නැහැ. ධර්මයේ හේවන ලැබෙන්නේ නැහැ. ධර්මයේ ආරංචියවත් ලැබෙන්නේ නැහැ කොල්ලන්ට. තා බොහොම සුළු පිරිසයි මේක. ඒ නිසා අපි වාසනාවන්ත පිරිස මේක කල් දාන්න ඕනේ අප්‍රමාදී විදියට අපිට ලැබිච්ච මේ වරප්‍රසාදි මේ සුළු පිරිසට ලැබිච්ච වරප්‍රසාදි මේක මහා වාග්ය සම්පන්න දෙයක්. ඒ වාග්ය සම්පන්න දේ
මේ ලෝකේ යථාර්ථය අවබෝධ කර ගැනීමයි මෙතන ආගමක් නැහැ. මේ ලෝකේ යථාර්ථය අවබෝධ කර ගැනීමයි. ඒක කොතරම් වාග්ය සම්පන්න. දැන් මේ සේරම ආගම් වලින් පෙන්නන දේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නු නෙවෙයි තව දුරටත් මුලා කරනවා. තව දුරටත් මුලාවෙන් මුලාවටපත් කරනවා. මුලාවකටපත් වෙලා ඉන්නවා. ඒ මුලාවෙන් ගැලවෙන්න ඊටත් ඉහළ මුලාවකටපත් වෙනවා. ඒකට කියනවා ආගමේ කියලා. ඒකට කියනවා ඇදහිල්ල කියලා. අපේ එහෙම ඇදහිල්ලක් නැහැ. අපේ හැමතිස්සෙම මේ ප්‍රඥාවටයි කතා කරන්නේ. හුදු භක්තියට නෙවෙයි. මේ ධර්මයේ නිසා පින්වත්නි ඊට ශ්‍රේෂ්ඨ එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සාමාවතී බෙසවුන් ඇතුළු 500ගේ මරණය අකටයුතු දෙයක් හැටියට තම සිදුවුණු දෙයක් නෙවෙයි. තමන් ඒ පිරිස ඉතා උසස් පිරිසක් වාසනාවන්ත පිරිසක් කියන එක භික්ෂුන් වහන්සේට දේශනා කළා. ඒක තමයි ඊටාම අවශ්‍ය කරන්නේ අපේ ජීවිතවලත් අපිට මරණය කල් දාන්න බෑ. අපිත් වාසනාවන්ත පිරිසක් වෙන්න ඕන. ඒ තමයි මේ ආර්ය ධර්මය අවබෝධ කර ගැනීම. ඉතින් මේ ඇත්තන්ට ඒ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සූජෝ සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලෝක උත්ති සන්ත්‍රින්ද්‍රියෝච නිප අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ උපවදේයං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි යේකේචිපාන භූතත්ති තසාවා තාවරාවා අනවසේතා දීගා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ඨාවා ඒව යේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත මඤ්ඤේත කත්ත චිනං කංචේ භ්‍යාරෝසනා පටිග නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යතානියං පුත්තං ආ ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්බා අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ පරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං තිත්තං චරං නිසින්නෝ වා සයානෝ ආයාව තස්ස විගත මිද්දු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය නහි ජාතු ගබ්බසේයං පුනරේති ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝකසා
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේ සට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත් ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත් දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බය සෝකප්පත්තා ච නිස්සෝක හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.